ආයිබුවන් හැමෝටම අද 180න් ඉදිරිපත් කරන පෙර නොඇසූ දහම සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ජාතියෙන් වලලගෙන පැත්තකට දාලා තිබිච්ච සූත්‍රය මහත් වූ ඖෂධය අපි ඉදිරිපත් කරන්න ලොකු වෙහෙසක් වෙරක් දරලා 2020 දී සිද්ධ වෙන දේවල් 180 සමූහයට කියලා මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙනවා 2020න් පස්සේ කියලා හේතුපාදක පැහැදිලි කරලා දීලා කුමන හේතුපාදක පැහැදිලි කරලා දුන්නද කියලා කිව්වොත් මෙන්න මෙවන් හේතුපාදක පැහැදිලි කරලා දීලා ලෞතර බුදුවරයෙක් සම්බුදුවරයෙක් පහළ වෙන්නේ වසවර්ති මාරයා මහ පොළොවට පතිත වන සමයක වෙයි. වසවර්ති මාරයා මහ පොළොවට පතිත වන සමයක සම්බුදුවරු ලෞතර බුදුවරු පහළ වෙනවා. ඈත ඉතිහාසයේ අපිට සම්බුදුවරුන්ගේ ලෞතර බුදුවරුන්ගේ කතා කියලා දෙන්න බුදුවරු ලෝව වැඩම කරලා ගියා වෙනවා. ඒ බුදුවරු ලෝව වැඩම කරන්නේ වසවර්ති මාරයාගේ යුගය ආරම්භ වෙන වෙලාවට වෙයි. ධර්මයේද ප්‍රතිරූප ධර්මයේද දෙකම නැති වෙච්ච වෙලාවට වසවර්ති මාරයා වසර 500කට මේ ලෝකෙ ගිල ගන්න ලෑස්ති වෙනවා. ආන්නේ අවස්ථාවන් වලදී සම්බුදුවරු ලෞතර බුදුවරු ලෝකෙට වැඩම කරලා ඒ වසවර්ති මාරයත් එක්ක යුද්ධ කළ යුතු වෙනවා. බුදුවරු සම්බුදුවරු Taman තනිව මෙලොවත් පරලොවත් යුද්ධ කරලා ජය අරගෙන නැකිටලා සමස්ත ලෝකෙටම විපස්සනාවක් දියත් කරනවා සතර සතිපට්ඨානය කියලා එදා. ඒ වගේ තවත් කෙනෙක් පහළ වුණොත් ඔහුටත් විපස්සනාවක් දියත් කිරීමට හැකියාව තියෙන පොතේ තියෙන ආකාරයට නොවේයි විපස්සනාව දියත් කළ යුතු වෙන්නේ පෙර නොවසූ ආකාරයකට වෙන්නේ. මේ පෙර නොවසූ ආකාරයකට විපස්සනාව දියත් කරලා එදා මිනිස්සු සෝතාපන්න සකු르දාගාමි රහත් වුණා වෙනවා. ඒ වගේම දුර්භික්ෂ තුම්බිය රෝග බිය ලෙඩ බිය මේ තුම්බියට අයිති බිය කොටස් ටික නැති කරා කියලා කියන්නේත් එදා තථාගත ධර්මයෙන් මේ තථාගත ධර්මය පැවතුන කාලයක් තියෙනවා. තථාගත ධර්මය පවතින්නේ වසර 1250ක් වැනි කාලයක් වෙනවා. වසර 1250ක් වැනි කාලයක්. ඔය භික්ෂුන් වහන්සේලා පොතේ ලියාගෙන හිටියට ඇති 5500 නැති 5500 කියලා එක මූලික බොරුවක් වෙනවා. දැන් නැත්තටම නැති වෙන 2500 උදා වෙලා තියෙනවා. 2500ක් අවසන් වෙලා තියෙනවා. නැත්තටම නැති වෙන 2500 උදා වෙලා තියෙනවා. ඒ වුණාට හාමුදුරුවරු කියන්නේ ඇති 5500 නැති 5500 කියලා වෙනවා. ඒක කට්ටියට වැරදිච්ච එකක් වෙනවා. ඒක කට්ටියට වැරදිච්ච එකක් වෙනවා. ධර්මය පැවතිච්ච සමය බැමිණිටියා නියඟේ දක්වා පමණක් වෙනවා. ධර්මය පැවතුණු සමය බැමිණිටියා නියඟේ දක්වා පමණක් වෙනවා. මහ දුර්භික්ෂයක් තිබිලා තියෙනවා අතීතේ. සත් අවුරුදු පෑයුමක් එක්ක රහතන් වහන්සේලා සම්පූර්ණයෙන්ම මහ පොළොවෙන් ඉවත් වෙලා තියෙනවා. මෙන්න මෙතෙන්දී අර ඇති 5500 කියන එක ඉවරයි. බැමිණිටියා නියඟෙන් ඇති 5500 ඉවරයි. ඕගොල්ලන්ට සාපේක්ෂව. මට නම් ඒකේ තියෙන්නේ අවුරුදු 1250. නැති 5500. ඒකත් මේ 2020ට ඉවරයි. නැති 5500ටත් මට පේන්නේ වසර 1250ක් වෙනි කාලයක්. දෙක එකට එකතු කරාම පස්සේ 2500 මේ 2500 මේ 2020ට ඉවර වෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පසු පවතින සහ නොපවතින සමයන් දෙක අවසන් වෙලා පවතී. දැන් ආපහු වසවර්ති මාරයාගේ යුගය ආරම්භ වෙනවා. මේ ආරම්භ වෙන්නේ ඒකද? මෙතෙන්ටත් යලි මෛත්‍රී බෝධිසත්වයෝ පැමිණිය යුතුය. මොකද මේ ලෝකේ බාරකාරීත්වයේ තියෙන මෛත්‍රී බෝධිසත්වයන්ගේ අතේ වෙන. ඔහු මේ ලෝකේ බලාගත යුතු වෙනවා, රැකගත යුතු වෙනවා. වසවර්ති මාරයා නෂ්ට කරන්න ලෑස්ති වෙනකොට ලෝකය ගලවාගත යුතුයි. මිනිසුන් ඉතුරු කරගත යුතු වෙනවා, සබාදහම ඉතුරු කරගත යුතුයි. මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන වටිනාම සම්පතක් ජීවයක් ඇති සම්පතක් තියෙනවා නම් ඒක තියෙන්නේ මේකෙ. මේ සම්පත ආරක්ෂා කරගත යුතු වෙනවා.
මෛත්‍රී බෝධිසත්වයෝ. මෛත්‍රී බෝධිසත්වයන්ට බුදු වෙන්න තියෙන්නේ මේ සම්පත ඇතුලේ. මේ පෘථුවි සම්පත ඇතුලේ. මේ සම්පත ආරක්ෂා කරගන්න වසවර්ති මාරයාගේ යුගය උදා වෙනවත් එක්කම මෛත්‍රී බෝධිසත්වයෝ ලෝකෙට වැඩම කරලා නිවන් දොර විවෘත කර යුතු වෙනවා. මුලින් කළ යුතු වෙන්නේ ඒක වෙයි. නිවන් දොර විවෘත කරන්න කලින් තේරවාදී බුදුදහමෙන් සැඟවී ගිය වැළලී ගිය මහායාන සූත්‍රය දරා පිළිපදින්න සිද්ධ වෙනවා. නිවන් දොර අලුතෙන් විවෘත කරන්න නම් මහායාන සූත්‍රය දරා පිළිපදින්න සිද්ධ වෙනවා. ඒ මහත් වූ ඥානය සුවිසල් ඥානය බුදුන්ගේ ශීර්ෂය බඳු බුද්ධ විඥානය උදා කරගන්න මහබෝසතුන්ට ඊටමත් සරලව හැකියාව තියෙනවා කියලා සූත්‍රය ඇතුළේ තියෙනවා. මේ වසවර්ති මාරයත් එක්ක ගෙවෙන්න තියෙන යුද සමය තුල අපිට තියෙන එකම අවිය ලෝකෙට කිසිම විදිහකින් තනා ගන්න බැරි අවිය ශ්‍රී ලංකා ජාතියට 180න් පිරිනමනව වෙන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ජම්බුද්දීප වාසීන්ගේ සියලු රෝග සනීප කරන සූත්‍රය කියලා සූත්‍රය ඇතුලේ ලියලා තියෙනවා. ඒව ලියා බෙදා වෙන් කරලා ගිහිල්ලා තියෙන්නේ මේ සතරපාගාමී සත්වයින්ට තේරෙන්නේ නැති තවත් ඥාන කැපැසිටි බුද්ධ විඥානය ගැන තොරතුරු වෙනම කොටස් කරලා යානා තුනකට ප්‍රදර්ශනය කරලා ගිහිල්ලා තියෙනවා. මේ යානා තුනෙන් මහායානය උදා කරගන්න පුළුවන් වෙන්නේ මතු බුදු වෙන කට්ටියන්ට පමණක් වෙයි. හීන යානේ සතර අපාගාමී මිනිස්සුන්ට දේශනා වෙන ධර්මතාවයක් වෙනවා තේරවාදය කියලා කියන්නේ. අන්නේ කට්ටියන්ට අවශ්‍ය වෙන්නේ නිවන් දොර වෙන. බයෙන් නිදහස් වෙන්න තැනක් වෙන්න. මර බියෙන් නිදහස් වෙන්න තැනක් වෙන්න. මෙන්න මේ තැන පෙන්වන්න සම්බුදුරු ලෝතුරා බුදුරු ලෝ වැඩම කරන. තැන උදා කරගෙන මේ හදිස්සි අවශ්‍යතාවයක් නිසා අපි අද ඉඳලා මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය රටට සෙතක් වෙන්න දේශනා කරන්න තීරණයක් ගත්ත වෙන්න. හැබැයි මේක සෙතක් වෙන්නේ අහන කට්ටියන්ට පමණක් වෙයි. ඒකින්ද තවත් කට්ටියන්ට අහන්න සැලැස්වීම මහා ආනිසංසයක් වෙනවා. තවත් කට්ටියන්ට අහන්න සැලැස්වීම මහා ආනිසංසයක් වෙනවා. සියලු දේවල් කරන්නේ තම තමන්ලාගේ අතේ වීදමින් වෙන. කාගෙන්වත් ලැබිලා නොවෙන. මේ සූත්‍රය එලි දක්වන්න යම් කිසි හේකින් ලෑස්ති වෙනවා නම් එය මුදල් තකා නොකල යුතු දෙයක් කියලා සූත්‍රය ඇතුළෙම ලියලා තියෙනවා. ඉතින් මුදල් වලට කරපු දෙයක් නොවෙනෝ පරාර්ථකාමීව බුදුන්ට ගරුත්වයක් වශයෙන් කරපු දෙයක් වෙනවා. ලෝතුරා බුදුවරුන්ගේ ගුණ මිනිසුන්ට අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. මතු බුදු වෙන්න ඉන්න බුදුවරුන්ගේ බෝසත්වරුන්ගේ ගුණ මිනිසුන්ට අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. වර්තමානයේ පේන්නේ නැති රහතන් වහන්සේලාගේ ගුණ කිය පරාජිකා භික්ෂුන් වහන්සේලා රට කාලා තියෙනවා. ධර්මය කාලා තියෙනවා. ජාතියම කාලා තියෙනවා. ඉතින් යලි ජාතිය කොට නැගීමට මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඊටමත් වටිනවා වෙන. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය තියෙන රටවල් ටිබෙටය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, චීනය වැනි රටවල් වෙන. ඒ මිනිසුන්ට නැත්තේ නිවන් දොර විතරක් වෙනෝ. නමුත් මේ මිනිසුන්ගේ අතේ නිවන නැති වුණත් ලෞකිකය සාරවත් වෙලා තියෙනවා. නිවන නැති වුණත් ලෞකිකය සාරවත් වෙලා තියෙනවා. ලංකාවේ නැත්තේ මහායාන සූත්‍රය වෙන. නිවනත් නැති වෙලා තියෙනවා. හීනයාන ධර්මයෙන් රට නැකිටවගෙනත් නැති වෙලා තියෙනවා. ලෞකිකයත් පරාජීන වෙලා තියෙනවා මේ වෙනකොට ලංකා ජාතිය. ඒකට හේතුව මෙන්න මේ සූත්‍රය නැතිකම. බුදුන්ගේ සත්‍ය ධර්මයේ නැතිකම. අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ බුදුන්ගේ සත්‍ය ධර්මයේ නිධාන කතා. සූත්‍ර 28ක් තියෙනවා. අපි දවස ගානේ එක ගානේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
සියලු දෙනා ශ්‍රවණය කරන ගමන් අනික් කට්ටියන්ටත් ශ්‍රවණය කරන්න. තම තමන්ලාගේ වෝල් වලට මේක දියත් කළ යුතු වෙනවා. මේක ජම්බුද්දීප වාසීන්ගේ සියලු රෝග නිවාරණය කරන සූත්‍රයේ ආරම්භය වෙනවා. සූත්‍රය එලි දැක්වීමට අවසරයි පාලක මැදිරියට. සියලු දෙනා සාවධානව ශ්‍රවණය කරත්වා. නිධාන කතාව. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ 12,000ක් පමණ වූ මහා සංඝයා වහන්සේලා සමග වැඩ වාසය කළෝය. උන්වහන්සේලා සසර ගමනේ අවසානයට ලං වූ රහතන් වහන්සේලා වූහ. ලෞකික ආශාවන්ගෙන් මිදුණු භව පැවැත්මේ බැඳීම් අවසන් කිරීමේ පරමාර්ථය ඉෂ්ට කරගත් මනස නිදහස් කරගත් අය වූහ. ඔවුන්ගේ නම් මෙසේය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ, මහා කාශ්‍යප, උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, ශාරිපුත්‍ර, මහා මොග්ගල්ලාන, මහා කච්චායන, අනුරුද්ධ, කප්පින්ත, ගවම්පති, රේවත, පිලින්ද වංශ, බක්කුල, මහා කෞසිනිල, නන්ද, සුන්දර නන්ද, පූර්ණ මෛත්‍රයානි පුත්‍ර සුශ්‍රුත්‍රී, ආනන්ද, රාහුල ආදී මහරහතන් වහන්සේලා වූහ. තවද 2000ක් පමණ භික්ෂූහු ඉගෙනීම කරමින් සිටි සහ ඉගෙනීම අවසන් කළ අය වූහ. මහා ප්‍රජාපති ගෝතමී 6000ක් පිරිස සමගද රාහුල මව වූ යශෝදරා ඇගේ පිරිස සමගද වූහ. 84000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත්වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකරකිනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත 100,000 සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිෂ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රෛලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමති, පද්මශ්‍රී, නක්ෂත්‍ර රාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84000ක් විය. එම අවස්ථාවේදී දෙවියන්ට අධිපති ශක්‍ර දෙවියන්ද දෙව් පිරිස පිරිවරාගෙන සිටියෝය. ඔවුන් අතර හිරු දෙවියන්ද චන්ද්‍ර දෙවියන්ද සමන්ත ගන්ධ සහ රත්න ප්‍රභා යන දෙවිවරුද සතර දෙව්ලොව දිව්‍ය රජවරු සමග 10,000ක් දිව්‍ය පුත්‍රයෝ වූහ. තවද විරූඩ,
විරූපාක්ෂ, ධෘතරාෂ්ට්‍ර සහ වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු සහ ලෝක ධාතුවෙහි රජ වූ බ්‍රහ්මයෝද, බ්‍රහ්මශ්විකීන්, බ්‍රහ්ම ජෝතිෂ්‍ය ප්‍රසාද සහ මහා සහම්පති බ්‍රහ්මයාද 12,000ක් පිරිවර සමග වූහ. කින්නර රජවරු සිව් දෙනෙක් සිටියෝය. ඔවුන් නම් ධර්ම රජු, මහා ධර්ම රජු, සුධර්ම රජු, ධර්මධර රජුය. ඔවුන් හැම කෙනෙකුටම 100,000 පිරිවර වූහ. ගාන්ධර්ව රජවරු 4 දෙනෙක් වූහ. මනෝඥ, මනෝඥ ස්වර, මధుර, මధుරස්වර යන නම් ලැබූවෝ වූහ. ඔවුන්ද පිරිවර සමග සිටියහ. මකර රජවරු 8 දෙනෙක් වූහ. ඔවුනට නන්ද, උපනන්ද, සාගර, වාසුකී, තාක්ෂක, අනෝතප්ත, මනස්විල්, උත්පල යන නම් විය. ඔවුන් සමග 10,000 ගණන් පිරිවර වූහ. අසුර රජවරු 9 දෙනෙක් වූහ. බලි රජ, බරස්කන්ද, වේමචිත්‍ර, රාහු යන නම් විය. එම රජවරුද පිරිස් සමග වූහ. ගරුඩ රජවරු 9 දෙනෙකි. මහා තේජස, මහා කාය, මහා පූර්ණ, මහාර්ය ප්‍රාප්ත යනුවෙනි. ඒ සමග වේදේහි පුත්‍ර අජාසත්ත රජුද පිරිවර 10,000ක් සමග වූහ. මේ සියලු දෙනාම බුදුන්ගේ දෙපා නමස්කාර කර එකත් පස්ව වාඩි වී සිටියෝය. එකල්හි ලෝක පූජිතයානු සිව්වනක් පිරිස පිරිවරනු ලැබූවෝ වූහ. ඔවුන් විසින් ගරු සත්කාර බුහුමන් ස්තුති ප්‍රශංසා කරනු ලැබුවෝය. බුදුවරුන්ගේ මනස තුල ආරක්ෂා කරගෙන තිබූ අනන්ත වූ අර්ථය සහිත සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සියලු බෝසතුන් වෙනුවෙන් ඔවුන්ට උපදෙස් දීම පිණිස දේශනා කරන ලද්දේය. එම සූත්‍රය දේශනා කර අවසන්වත්ම උන්වහන්සේ දෙපා හරස් කර පලක් බැඳ නෙළුම් මලක ස්වරූපයට වාඩි වී වැඩ සිටිසේක. ඒ විලේ උන්වහන්සේ අනන්ත නිර්දේශ ප්‍රතිෂ්ඨාන නම් සමාධියට පිවිසුනාහ. උන්වහන්සේගේ ශරීරය සහ සිත නොඇලී සිටිසේක. එකල්හි මන්දාර, මහා මන්දාර ආදී දිව මල් වර්ෂාවක් බුදුන් වහන්සේ හා රැස්ව සිටි පිරිස මත පතිත වන්නට විය. බුද්ධ ක්ෂේත්‍රය 6 ආකාරයකට කම්පණය විය. එවේලේ රැස්ව සිටි භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන්, දෙවියන්, නාග, යක්ෂ, අසුර, කින්නර, මහෝරග, මනුෂ්‍ය, අමනුෂ්‍ය ආදී පිරිස මෙන්ම රජවරුන්, සක්විති රජවරුන් ආදී සියල්ලෝ පෙර නොවූ විරූ නොදුටු විරූදයක් දැක මහත් අධික සන්තෝෂයට පත්ව දෙයත් ඇඟිලි බැඳ එකම මනසකින් බුදුරදුන් දෙස බැලූව. ඒ වෙලේ ශ්වේත වර්ණයෙන් පැපළුණු උන්වහන්සේගේ දෙබැම අතර ඌර්ණ රෝම ධාතුවෙන් බුද්ධ රශ්මී ධාරාවන් නිකුත් වන්නට විය. එම රශ්මී ධාරා නැගෙනහිර දිසාවට ඇති 18,000ක් ලෝක දක්වා පැතිර ආලෝකවත් විය. අවීචි මහා නරකාදියේ සිට අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා ආලෝකය ගමන් නොකළ ස්ථානයක් නොවීය. මෙම ලෝකයේ සිට වෙනත් ලෝකවල සයවැදෑරුම් ගති ඇති නිරය, පිසාච, මුර්ග, තිරිසන්, අසුර, මනුෂ්‍ය දෙව්ලොව වසන්නවුන් තම තමන්ට පැහැදිලිව දැකිය හැකි වූවාක් මෙන්ම බුදුවරුන් විසින් එම ලෝකවල ධර්මය දේශනා කරනුද අසන්නට ලැබුණේය. එම අවස්ථාවේ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන පිරිස් ධර්මයෙහි ප්‍රතිපත්ති පුරමින් එම මාර්ගයට පිළිපන් බවද දක්නට ලැබුණේ විය. තවද යමෙකුට බෝසත්වරු සහ
මහ සත්වරු විවිධ හේතු හා තත්වයන් සහ නොයෙක් විදිහේ භක්තියෙන්ද තේරුම් ගනිමින්ද නොයෙක් අරමුණු කරගෙන බෝධිසත්ව චර්යාවේ හැසිරෙනු දක්නට ලැබුණාහ. තවද බුදුවරුන් පරිනිර්වාණයට පත්ව සිටින සැටිත් බුදුවරුන්ගේ පරිනිර්වාණයෙන් පසු සර්වඥ ධාතු තැන්පත් කර සප්ත රත්නයෙන් සෑදූ චෛත්‍ය ස්තූප ගොඩනගා ඇති සැටිත් දක්නට හැකි විය. ඔවුන්ගේ ලෝකවල නිවැරදි ධර්ම පර්යාය ධර්ම දේශනා කිරීමේදී නොයෙක් හේතුන් සහ තත්වයන් අනුගමනය කරමින් අප්‍රමාණ උපමේයයන් මගින් බුදුන්ගේ ධර්මය පැහැදිලි කරමින් සත්වයනට නිවන් මඟ පෙන්වමින් ධර්මය දේශනා කරයි. යම් පුද්ගලයෙක් දුක් කරදරවලට මුහුණ දෙයිද මහලු විය ලෙඩ රෝග මරණය ගැන බියෙන් සංතාපයෙන් සිටීද බුදුහු ඔහුට නිර්වාණය පිළිබඳ ධර්මය දේශනා කරති. එයින් ඔහුට දුකින් නිදහස් වන්නේ කෙසේද දුක අවසන් කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙති. යම් පුද්ගලයෙකු අතීතයේ බුදුවරුන්ට දාන මානාදියදී පූජා යහපත් ජීවිතයක් උදා කරගෙන උතුම් ධර්මය සොයා ගැනීමට අදිෂ්ඨානයක් කරගෙන සිටින්නේ නම් ඔහුට පසේ බුදු කෙනෙකු වන මාර්ගය දේශනා කරනු ඇත. නොයෙක් ධර්ම ප්‍රතිපත්ති පුහුණු කරමින් අනුත්තර ඥානය සොයන බුදුන්ගේ පුත්‍රයන් සිටින්නේ නම් ඔවුන්ට සම්බෝධි මාර්ගය දේශනා කරනු ඇත. මංජුශ්‍රී මම මෙහි නොයෙක් දේ අසමින් දකිමින් සිටිමි. මේ ආකාරයෙන් ගණනය කළහොත් කෝටි ශත සහස්‍රාකාරයෙන් නොයෙක් දේ දකිමින් මම ඒ සියල්ල කෙටියෙන් ප්‍රකාශ කරන්නෙමි. මම එම බුද්ධ ශ්‍රේෂ්ඨයන් දකිමි. විවිධ ගංගාවල වැලි හා තරම් හේතුන් හා තත්වයන්ට අනුකූලව බුද්ධත්වය ලබා ගන්නා වූ මාර්ගය සොයමින් සිටින ඔවුන්ගෙන් සමහරු රන් රිදී මුතු මැණික් කොරල් සක් අගස්ති දියමන්ති ගැහැණු පිරිමි සේවකාදීන් ඇත් අස් රිය මැණික් අත් ඇති වාහනද දන් දෙන්නේද ත්‍යාග කරන්නේද ඊතා සන්තෝෂ වෙනි. මෙසේ කරනුයේ සම්බෝධි මාර්ගය එනම් බුද්ධ යානය ලබා ගැනීම සඳහාය. එම බුද්ධ යානය අතීත වර්තමාන අනාගත යන ත්‍රිලෝක ධාතුවටම ඇති උතුම්ම යානය බව බුදුන් විසින් විස්තර කර ඇත. තවද සමහර බෝධිසත්වයින් අශ්වයින් සිව් දෙනෙකු විසින් අඳිනු ලබන කොඩිවැල් වලින් උඩු වියන් වලින් සරසා ඇති මැණික් කරත්ත දන් දෙන සැටි මම දකිමි. තවද බෝසත්වරු ඇස් හිස් මස්ලේ අත්පා භාර්යාව දරුවන් බෝධි මාර්ගය ලබා ගැනීම සඳහා දන් දෙන සැටි බලා සිටිමි. බෝසත්වරු හිස් ඇස් ශරීරයේ කොටස් දන් දෙන සැටි බලා සිටිමි. මංජුශ්‍රී සමහර රජවරු සමෘද්ධිමත් රාජධානි මාලිගා හා දැසි දස්සන්ද දන් දී හිස් රැවුලු බාගාගෙන චීවරයින් පොරවාගෙන බුදුරදුන් සමීපෙහි සිටිනවා දකින්නෙමි. සමහර බෝධිසත්වරු මහන්සි වී තනියම ජීවත් වෙමින් සතුටින් සූත්‍ර සජ්ජායනා කරමින් සිටිනු දකින්නෙමි. නැවතද බෝසත්වරු නිර්භයව කඳු ශිඛරවලට ගොස් සම්බෝධි මාර්ගය ගැන සිතමින් සිටිනවා දැකිය හැක. තවද සමහර බෝසත්වරු ලෞකික ආශාවන් අතහැර නිශ්ශබ්ද නිශ්චල ශූන්‍ය ස්ථානවල සිටමින් ගැඹුරින් භාවනා පුරුදු කරන සැටිද දැකිය හැකිය.
පංචවිධ ලෝකෝත්තර බලය ලබා ගන්නන් දක්නට හැකිය. බුදුන් බෝසත් හා අරහත්වරුන්ට ඇති බලය ලෝකෝත්තර බලයයි. එනම් අවශ්‍ය තැනක කැමැත්ත අනුව සිටීමේ ඇති බලය, කොහේ හෝ යමක් තිබෙනවා දැකිය හැකි බලය, ශබ්දය කොහේ හෝ තිබුණත් ඇසීමේ බලය, වෙනත් අයගේ සිතේ තිබෙන දේවල් දැනගැනීමේ බලය, අතීතය දැනගැනීමේ බලය හා මිත්‍යාවන් ඉවත් කිරීමේ බලය. බෝසත්වරු දෙයත් එක්කොට වැඳගෙන භාවනා යෝගීව විවේකීව දස දහසක් ප්‍රශස්ති ධර්ම රාජයාණන්ට ගායනා කරනු මම දැක ඇත්තෙමි. ප්‍රඥාවේ ගැඹුරු බවදත් බෝසත්වරු බුදුන්ගෙන් ප්‍රශ්න කිරීමට තරම් ස්ථිර අධිෂ්ඨානයෙන් පැමිණියෝ උන්වහන්සේගේ දේශනා අසා පිළිපදින අයුරු දක්නට ලැබේ. තවද භාවනාවෙන් හා ප්‍රඥාවෙන් පරතරට පැමිණියා වූ බුද්ධ පුත්‍රයන් විසින් සීමාවකින් තොර ගණන් කළ නොහැකි තරම් උපමා යොදාගෙන ධර්මය විස්තර කර දේශනා කරනු මම දකිමි. ධර්මය දේශනා කිරීමට ප්‍රිය කරමින් බෝසත්තු එය සමාදන් කරවමින් මාරයා පරාජය කරමින් දහම් බෙරය වයනවා දකිමි. තවද දිව්‍ය පුත්‍රයන් හා නාගයින් බෝසත්වරුන්ට ගැඹුරින් නිහඬව නිශ්ශබ්දව ගෞරව කරනු දකිමි. තවද බෝසත්වරු වනාන්තරවල ජීවත් වෙමින් අපායේ දුක් විඳිමින් ජීවත්වන පුද්ගලයන් වෙත ආලෝකය නිකුත් කරමින් බුදු මනස සමාදන් කරවනු දකිමි. කිසි දිනෙක නොනිදා වනාන්තරවල ඔබ මොබ ඇවිදිමින් ඊතා උනන්දුවෙන් සම්බෝධි මාර්ගය සොයා යන බෝසතුන් දකිමි. කිසිදු හැසිරීමේ කැලලක් නොමැතිව සීලය සමාදන් වනවා දකිමි. මැණික් මෙන් පිරිසිදු බුද්ධ මාර්ගය සොයා යන බෝසතුන් දකිමි. තවද ආක්‍රෝෂ පරිභව උද්දච්චකම් අපහාස වලින් පීඩා ලබමින් ඒවා ධෛර්යයෙන් ශක්තියෙන් විඳ දරාගෙන බුදු මනසේ සිටින බෝසත්වරුද මම දකිමි. තවද නිරර්ථක කවට සිනාවලින් වැළකී මෝඩ අඥාන පුද්ගලයින්ගෙන් වෙන්ව ප්‍රඥාවන්තයින් ඇසුරු කරමින් ඒකාග්‍ර මනසකින් යුතුව අවුල් ගැටලු ඉවත දමා වනගිරි කදුරුවල වෙසෙමින් කල්ප ශත සහස්‍රයක් තිස්සේ බුද්ධ මාර්ගය සොයා යන බෝසත්වරු දකිමි. ඊතා රසවත් ආහාරපාන හා බේතේත් බුදු රදුන්ට හා සංඝයා වහන්සේලාට පූජා කරන බෝසත්වරු දකිමි. මිල කළ නොහැකි වටිනා සිවුරු හා සිය දහස් කෝටි ගණන් වටිනා වස්තු බුදු රදුන් සහ සංඝයා වෙත පූජා කරන බෝසත්වරු දකිමි. දස දහස් කෝටි ගණන් වටිනා මැණික් අල්ලා කරවන ලද සයන සහ විවිධ පුදුමාකාර ඇඳ ඇතිරිලි පූජා කරන බෝසත්වරු දකිමි. තවද මල් හා පළතුරු ගසින් පිරි උයන් වතුද ගලා බස්නා දිය ඇලි වලින් අලංකෘත වූ පොකුණුද බුදුන්ට සහ සංඝයා වහන්සේට පූජා කරන බෝසත්වරු දකිමි. මෙවන් නොඑක් ආකාරයේ පුදුමාකාර දේ දන් දෙන්නේ කිසිදු පසුතැවිල්ලක් නොමැතිවය. එසේ දන් දී උතුම් සම්බෝධි මාර්ගය සොයා යන පිරිස මම දකිමි. තවද තවත් බෝසත් පිරිසක් ගණනය කළ නොහැකි උපදෙස් දෙමින් පිරිසකට ධර්මය දේශනා කරනු දකිමි. සියලු දේ ස්වාභාවික සංසිද්ධි දකිමින් චරිත ලක්ෂණ දෙකක් නොදකිමින් හිස් ආකාශයමින් සිටින බෝසත් පිරිසක් දකිමි.
මෙම බුද්ධ පුත්‍රයන් වහන්සේලා ස්වකීය මනස සියලු ඇලීම් වලින් වියුක්ත කොටගෙන ප්‍රඥාව මෙහෙයවා උතුම් සම්බෝධි මාර්ගය සොයා යනු දකින්නෙමි. මංජුශ්‍රී තවත් බෝසත් පිරිසක් බුද්ධ පරිනිර්වාණයට පසුව සර්වඥ ධාතුන් වහන්සේලාට පූජෝපාර පවත්වනවා දකිමි. තවද බුද්ධ පුත්‍රයන් විසින් ගණනය කළ නොහැකි තරම් ගංගා වැලි ප්‍රමාණයට ස්තූප මැණික් ස්මාරක සාදා ඒවා සරසා අලංකාර කරනවා දකිමි. මැණික් වලින් සෑදූ එම ස්තූප සහ ස්මාරක 5000ක් යොදුන් උස්වන අතර ඒවා පළලින් සහ ගැඹුරින් යොදුන් 2000ක් වේ. ඒවායේ එල්ලන ලද දජ පතාකයන්ගෙන් අලංකාර වේ. විසිතුරු රේන්දයන්කින් කරන ලද තිරවල මැණික් එල්ලා ඇත. ඒවා වතුර බින්දු වැටෙනවා මෙන් දිලිසේ. මාණික්‍යමය ඝණ්ටා නිරතුරුවම හැඬවේ. දෙව් මිනිස් මකර පිසාචයින් අමනුස්සයින් සුවඳ මලින් හා සංගීතයෙන් බුද්ධ පූජා පවත්වනු දැකිය හැකිය. මංජුශ්‍රී බුද්ධ පුත්‍රයෝ බුදුන්ගේ ධාතුවලට වන්දනා කිරීම වස් ස්තූප සාදන්නෝය. එම ස්ථාන පිටතට පුදුම සහගත ලෙස ප්‍රියජනක වන අතර දෙව්ලොව වෘක්ෂමින් මල් පිපී පරනොවී තිබෙන්නාසේ පෙනෙන්නේය. බුදුන් වහන්සේගෙන් ආලෝක රශ්මි කදම්බයක් විහිදෙන විට මමද එම දහම් සභාවේ රැස්ව සිටි සියලුම දෙනාද ඉහත කී ක්ෂේත්‍රවල නොයෙකුත් ආශ්චර්යයන් දකිමු. බුදුන් වහන්සේගේ 이르ති ප්‍රාතිහාර්ය බලය සහ උන්වහන්සේගේ ඥානය ඇත්තෙන්ම දුර්ලභ වූවකි. බුදුන්ගෙන් නිකුත් වන ආලෝක ධාරාවන් අප්‍රමාණය ප්‍රමාණ කළ නොහැකි ලෝක ධාතු මටද අනෙක් අයටද පෙනේ. මා සහ අනෙක් අය එවැනි දෙයක් පෙර නොවූ විරූසේ දකින්නෙමු. බුද්ධ පුත්‍ර මංජුශ්‍රී මේ සභාවේ කුතුහලය සැකය දුරු කරන ලෙස මම ඔබට ආයාචනා කරමි. සතර ශ්‍රාවකයෝ මා දෙස බලා සිටින්නෝය. තථාගතයන් මෙසේ ආලෝක රශ්මි ධාරා නිකුත් කිරීමට හේතුව කුමක්ද? බුද්ධ පුත්‍ර මංජුශ්‍රී ඒ ඇසිල්ලෙහිම උත්තරයක් දුන්නේය. සැකය දුරු කරගෙන සතුටු වන්න. මෙවන් ආලෝක කිරණ නිකුත් කිරීමෙන් ලැබෙන මහත් ඵලය කුමක්ද? බෝධි මූලයේ වැඩවසමින් අවබෝධ කර ලබාගත් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කිරීමට බුදුන් වහන්සේ අදහස් කරනවා විය හැකියයි පැවසීය. උන්වහන්සේ අනාගතයේහි පහළවන ශාස්ත්‍රවරුන්ට සම්ප්‍රේෂණය කරනවා විය හැකිය. උන්වහන්සේ අපට බුද්ධ ශ්‍රේෂ්ඨය පෙන්වා ඇත. එය නොකරනු ලැබුවේ නොවැදගත් හේතුවකට නොවේ. මංජුශ්‍රී සතර ශ්‍රාවකයින් සහ මකර නාග අසුරයින් ඔබ දෙස බලා සිටින්නේ ඔබ දෙන පිළිතුර කුමක්ද යන්න දැන ගැනීමටය. එම අවස්ථාවේදී මංජුශ්‍රී බෝසත් මහසත් වූ මෛත්‍රිය සහ එහි සිටි කුලපුත්‍රයනට මෙසේ පවසන්නෝය. කුලපුත්‍රයනි, සම්බුද්ධ තථාගතයන් වහන්සේ උතුම් ධර්මය වූ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කිරීමට, දම්සක පිඹීමට, සදහම් බෙරය වැයීමට, සද්ධර්ම වර්ෂාවන් වැස්සවීමට, අර්ථය පහදා දීමට සූදානම් වන්නෝය. ඈත අතීතයේදී මා බුදුවරුන් අතරින් මෙවන් පූර්ණ නිමිති ආශ්චර්යයන් දැක ඇත. උන්වහන්සේලාද මෙවන් ආලෝක රශ්මි දහරා විහිදුවා ඇත. ඉන්පසුව උතුම් වූ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරන ලද්දේ විය. ඒ නිසා අප එය දැනගත යුතුය. ශක්‍ය මුනි බුදුන් වහන්සේද ආලෝක රශ්මි කදම්බ නිකුත් කරයි. පෙර බුදුන් සේම සද්ධර්මය දේශනා කරනු ඇත.
සියලු ලෝකවාසීන්ට අවබෝධ කිරීම අසීරු වූ සද්ධර්මය ඔවුන්ට ඇසීමට තේරුම් ගැනීමට සලස්වමින් දේශනා කිරීමට ශාක්‍ය මුනින්ද්‍රයෝ අදහස් කර සිටිති. උන්වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය වූ කලී ඊට పూర్ව නිමිති වූයේමය. කුලපුත්‍රේනි, අසංඛ්‍ය වූ අප්‍රමාණ වූ අචින්ත්‍ය වූ අසංඛ්‍යය කල්ප ගණනාවක් ඇත. අතීත කාලයේදී චන්ද්‍ර සූර්ය ප්‍රදීප නම් බුදු කෙනෙක් වූහ. එම තථාගතයන් වහන්සේ අති පූජනීය වූයේද සර්වඥ වූයේ හා මනා පැවැත්මෙන් හා හැසිරීමෙන් යුක්තද විය. තුන් ලෝකාග්‍ර වූ පුරුෂ දමනේහි සාරථී වූ දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූන් වූ උන්වහන්සේ විසින් නිවැරදි ධර්මය දේශනා කරනු ලැබුවේය. එම ධර්මයෙහි මුල යහපත් වූයේ, මැද යහපත් වූයේ, අග යහපත් වූයේ දේශනය ගැඹුරින් සවිස්තරව දක්වන ලද්දේ විය. අතිශයින් දක්ෂ ලෙස, පුදුමාකාර ලෙස වචන හැසිරවීය. ඒවායින් නොකිලිටි පිරිසිදු බඹසර පුරුදු ප්‍රකාශ කරන ලද්දේ වීය. ශ්‍රාවකයන් වීමට නොහැකි තැනැත්තන් සඳහා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළසේක. එයින් ඔවුන්ට ජාති ජරා ව්‍යාධි මරණයෙන් ගැලවී නිවන අවබෝධ කරගන්නා සැටි කියා දුන්හ. පසේ බුදුවීමට සොයමින් සිටින්න උන් වෙනුවෙන් පටිච්ච සමුප්පාදය දේශනා කළසේක. බෝධිසත්වයන් වෙනුවෙන් සය පාරමිතා දේශනා කර අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීම සඳහාම සර්වඥතා ඥානය ලබා ගන්නට වදාළහ. තවද චන්ද්‍ර සූර්ය ප්‍රදීප නමින් තවත් බුදු කෙනෙක් වූහ. එම නමින්ම වෙනත් බුදු කෙනෙකුද විය. චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුද්ධ නාමයෙන්ම එම ගති ලක්ෂණ වලින් යුක්ත වූ බුදුවරු 20000ක් වූහ. ඒ සෑම බුදු කෙනෙකුගේම පෙළපත චන්ද්‍ර සූර්ය ප්‍රදීපම වූයේය. කුලය භාරද්වාජය, මෛත්‍රිය ඔබ මෙය අවබෝධ කරගත යුතුය. ප්‍රථම බුදුන්ගේ සිට අවසන් බුදුන් දක්වා පරම්පරාව චන්ද්‍ර සූර්ය ප්‍රදීපය. අන්තිම චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේට තමන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයට පෙර වූ පුත්‍ර කුමාරවලු 8 දෙනෙක් වූහ. ඔවුන්ගේ පළමු නාමයන් මෙසේය: සුමති, අනන්තමති, රත්නමති, විශේමති, විමති, සමුද්‍ර සමින්, ශෝෂමති, ධර්මති යනුවෙනි. ඔවුන් එක් එක්කෙනාට 4 මහද්වීපයන්හි රාජ්‍ය ශ්‍රිය සහ ගෞරවය හිමි වූයේය. සිය පියා ගිහිගෙය අතහැර ගොස් අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් වූ බව ඇසූ විගස මෙම රාජකුමාරවරු තුමූද සියලු රජකම් රජසැප ගිහිගය හැර මහා යානය රෝපණය කර ගැනීමේ ආසාවෙන් බ්‍රහ්ම පුරුදු නිතරම පුහුණු කළහ. ඔවුන් සියලු දෙනාම ධර්ම භාණයකයෝ වූහ. ඔවුන් දසදහස් බුදුවරුන්ගේ ආශ්‍රයෙන් කුසල් මුල් රෝපණය කරගනු ලැබූ ඇත්තෝ වූහ. මෙම අවස්ථාවේදී චන්ද්‍ර සූර්ය ප්‍රදීප සම්බුද්ධයන් වහන්සේ අනන්ත වූ අර්ථ ඇති බෝසතුනට උපදෙස් දෙනු පිණිස සියලු බුදුවරුන් විසින් ආරක්ෂා කොට සිත් තුළ තබාගෙන සිටින මහායාන සූත්‍ර දේශනයේ අවසානයේදී උන්වහන්සේ බද්ධ පර්යන්කෙන් ඒ සභා මැදේ වැඩ සිට අනන්ත නිර්දේශ ප්‍රතිෂ්ඨාන සමාධියට සමාධිගත වූයේය. උන්වහන්සේගේ ශරීරය හෝ මනස හෝ නොසෙලෙමින් පැවතින එම අවස්ථාවේ දෙව්ලොවින් මන්දාර, මහා මන්දාර, මංජශුක හා මහා මංජශුක දිවමල් වර්ෂාවක් බුදුන් වහන්සේ මත හා ඒ සභාව මත පතිත වන්නට විය. සියලු බුද්ධලෝක 6 ආකාරයෙන් කම්පණය විය. එම අවස්ථාවේදී භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් දෙවියන් මකරුන් ගාන්ධර්ව අසුර
ගරුඬ, කින්නර, මහෝ රඟ හා මනුෂ්‍ය අමනුෂ්‍ය ආදී දම් සභාවේ රැස්ව සිටි පුද්ගලයින් සේම රජවරු, සක්විති රජවරු මින් පෙර නොවූ විරූ දර්ශනයක් දැක මහත්සේ සතුටටපත් වූහ. දෑත් එක්කොට ඇඟිලි බැඳ ඔවුහු එකම මනසකින් බුදුන් දෙස බලා සිටියෝය. එම අවස්ථාවේ තථාගතයන්ගේ ඇස්පැම් අතරින් ඌර්ණ රෝමධාතුවෙන් ආලෝක දහරා නිකුත් වන්නට විය. එම ආලෝක දහරා නැගෙනහිර දිසාවට 18,000ක් බුද්ධ ලෝකවල පැතිර ගියේය. ඒ ආලෝකය විහිදී නොගිය තැනක් නොමැතිය. එනම් ඔබ බුද්ධ ක්ෂේත්‍ර ආලෝකය වන සැටි දැක්කාසේය. මෛත්‍රිය, ඔබ මෙය තේරුම් ගත යුතුය. එම අවස්ථාවේ ඒ දහම් සභාවේ සිටි 20 කෝටියක් බෝසත්වරු සතුටින් ධර්ම පර්යාය ශ්‍රවණය කළහ. මෙම බෝධිසත්වයන් සියලු දෙනා බුදුන්ගෙන් නිකුත් වූ ආලෝක කදම්බයන්ගෙන් කවර හෝ ස්ථානයක පිහිටි ලෝක ධාතුවක් වුවද දිලෙන ආකාරය දුටහ. ඔවුහු ඉන් පෙර නොවූ විරූ අත්දැකීමක් එයින් විඳිනු ලැබුවෝය. කාලාන්තරයකින් දක්නට ලැබුණු එම බුද්ධ රශ්මිය පිළිබඳ හේතු තත්වයන් දැන ගැනීමට ඔහු ආසාවෙන් සිටියෝය. මෛත්‍රිය, එක් සමයෙහි වරප්‍රභා නම් බෝසත් කෙනෙක් වූයේය. එතුමන්ට 800ක් පිරිවර වූහ. ඒ සමයෙහි චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුරදුහු සමාධියෙන් නැගී සිට වරප්‍රභා බෝධිසත්වයන්ට මහායාන සූත්‍ර වශයෙන් නම් කරන ලද සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කළහ. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය බෝසතුන්ට උපදෙස් දෙන සියලු බුදුවරුන් විසින් මනසේ ආරක්ෂා කර තබා තිබූ ධර්මයයි. චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේ එම ධර්මය කුඩා කල්ප 60ක් එකම පර්යන්කෙන් වැඩ හිඳමින් දේශනා කළසේක. ශ්‍රාවක පිරිසද එම දහම් සභාවේ නොනැගිට කුඩා කල්ප 60ක්ම ධර්මය ශ්‍රවණය කරමින් සිටියෝය. ඔවුහු සිත කය නොසොල්වා ධර්මය ඇසූහ. එම දහම් සභාවේ සිටි කිසිවෙකුට වෙහෙසක් මහන්සියක් නොදැනුනි. එම සූත්‍ර ධර්මය 60 කල්පයක් දේශනා කර අවසන ඒ භාග්‍යවතුන් වහන්සේ දේව බ්‍රහ්ම සුර අසුරාදීන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට මෙසේ දැන්වූසේක. මහණෙනි, අද මධ්‍යම රාත්‍රියේ තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත්වන්නේය යනුවෙනි. විවරණ දීමෙන් පසු උන්වහන්සේ මධ්‍යම යාමයේ පිරිනිවන් පෑසේක. මෙසේ පිරිනිවන් පෑමෙන් පසු වරප්‍රභා බෝසත් තෙමේ සද්ධර්ම පුණ්ඩරීක ධර්ම පර්යාය දරාගෙන කුඩා කල්ප 80ක් සපුරා අන් අය සඳහා ධර්මය දේශනා කළේය. චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේගේ පුත්‍රයින් 8 දෙනාද වරප්‍රභා බෝසත් තම ගුරුවරයාසේ සැලකූහ. වරප්‍රභා බෝසතුන් විසින් ඔවුන්ට ධර්මය උගන්වා වැළඳ ගන්වා අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමට පූර්ණ අධිෂ්ඨානය ඇති කරවන ලද්දේය. එම පුත්‍ර කුමාරවරුද අසංකේය කෝටි දසදහස් සියදහස් සංඛ්‍යාත සියදහස් දසදහස් මිලියන බුදුවරුන්ට පූජෝපාර පවත්වා තුමුද අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරගනු ලැබුවෝය. අන්තිම බුදුවරයා වීමට වරම් ලැබ සිටියෝ දීපංකර නම් බුදුහාමුදුරුවෝය. වරප්‍රභා බෝසතුන්ගේ ශ්‍රාවකයන් අතරින් යසස් කාම නමින් අයෙකු විය. ඔහු ලාභ සත්කාර හා කීර්තියට කෑදර වූවයිකි. ඔහු විසින් විවිධ සූත්‍ර කියවා හඬ නගා කියවනු ලැබුවද ඒවා අවබෝධ කරගත නොහැකි විය. එම සූත්‍රවල බොහෝ කොටස් අමතක විය. ඒ නිසා ඒ ඔහුට යසස්කාම යන නම භාවිත විය. එසේ වුවද මේ පුද්ගලයා බොහෝ කුසල් මූල රෝපණය කරගෙන ඇත.
ඔහු අසංකේය සියදහස් දසදහස් සංඛ්‍යාත බුදුවරුන් හමුවේ උන්වහන්සේලාට ගෞරව පුද සත්කාර කොට ඇත. මෛත්‍රිය ඔබ මෙය අවබෝධ කරගත යුතුය. එකල්හි විසූ වරප්‍රභා බෝසත්වයන් කවුදැයි ඔබ නොදන්නෙහිද? ඔහු වෙනකෙකු නොව මේ මමම වෙමි. බෝසත් යසස්කාම නම් ඔබමයයි දේශනා කළ සේක. මා දැන් පූර්ව නිමිති දැක ඇත. එය මා මින් පෙර දුටු දෙයට වෙනස් නැත. ඒ නිසා මා සිතන්නේ බුදුවරු විසින් උන්වහන්සේලාගේ මනසේ තබාගෙන බෝසත් වරුන්ට උපදෙස් දෙන සද්ධර්ම පුණ්ඩරීකය තථාගතයන් විසින් දේශනා කිරීමට ආසන්න බවයි. එම අවස්ථාවේ මංජුශ්‍රී බෝධිසත්වයෝ නැවත වතාවක්ද ගාථාවලින් තේරුම් කළහ. චන්ද්‍ර සූර්ය ප්‍රදීප නමින් බුදුවරුන් මිනිසුන්ගේ ගෞරවාදරයට පත්ව අසංකේය කල්ප ගණනකට පෙර සිටි බව මම මතක් කරගනිමි. එම බුදුන් වහන්සේ අසංකේය සතුවීන් දුකින් මුදවා ගැනීමත් අසංකේය සංඛ්‍යාත බෝසත්වරයන්ගේ සම්බෝධිය උදා කර දීමටත් ධර්මය දේශනා කළහ. ගණනකින් තොර මිලියන ගණනක් බෝධිසත්වයින්ට බුද්ධ ඥානයට ඇතුල් වීම සඳහා ධර්මය දේශනා කළෝය. එම බුදුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කිරීමට පෙර පුත්‍ර කුමාරවරු 8 දෙනෙක් වූහ. උන්වහන්සේ ගිහිගෙයින් නික්ම සිටින බව දැන එම කුමාරවරුද ගිහිගය අතහැර බ්‍රහ්ම පුරුදු පුහුණු කළෝය. චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේ මහායාන සූත්‍රයේ හෙවත් අනන්ත වූ අර්ථය ඇති සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය මහා දහම් සභාව මධ්‍යයේ දේශනා කළහ. එදා මහත් මිනිසුන් පිරිසක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේ විය. බුදුන් වහන්සේ එම සූත්‍රය දේශනා කර අවසන් වනවත් සමගම ධර්මාසනයේ බද්ධ පර්යන්කෙන් වැඩ සිට අනන්ත නිර්දේශ සමාධියට එළඹියේය. එම අවස්ථාවේ දෙව්ලොවින් මන්දාර මල් වරුසාවක් පසින්නට විය. දිව බෙර වාදනය විය. සියලු දේව නාග සුපර්ණයෝ බුදුන් වහන්සේට ගෞරව දැක්වූහ. සියලු බුද්ධක්ෂේත්‍ර කම්පනය විය. බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවෙන් ආලෝකය විහිදෙන්නට විය. එය බොහෝ කාලාන්තරයකින් දැකිය හැකි බුද්ධ ප්‍රාතිහාර්යකි. එම ආලෝක කදම්බයන් නැගෙනහිර දිසාවට පිහිටි 18ක් බුද්ධක්ෂේත්‍රයේ කාලෝක කරමින් එහි ජීවත් වන සියලු සතුන්ගේ උපත මරණය පෙර කරන ලද කුසල් අකුසල් අනුව සිදුවන හැටි පින්වා දුන්නේය. නොයෙක් මුතුමැණික් පලිඟු දියමන්ති වලින් සැරසුන බුද්ධක්ෂේත්‍ර බුදුන් වෙතින් නික්මුණු රශ්මියෙන් දිදුලන සැටි දැකිය හැකි විය. දෙව් මිනිසුන් නාග හා බොහෝ යක්ෂයින් ඔවුන් නෙකිනෙකා බුදුන්ට පූජෝපාර පවත්වා එය දැකිය හැකි විය. යමෙකුට රත්රන් කඳු පැහැයෙන් දිලෙන වූ ශරීර ඇති බුදුවරු බුද්ධ මාර්ගයේ සිටිනු දක්නට ලැබේ. උන් වහන්සේලා රණින් සෑදූ පිළිම වහන්සේලාසේ දහම් සභාවේ සිටිනු දක්නට ලැබේ. එම දහම් සභාව මැද්දේ ගැඹුරු වූ සද්ධර්මය දේශනා කරනු දක්නට ලැබේ. එක් බුද්ධක්ෂේත්‍රයකින් පසුව අනෙක් බුද්ධක්ෂේත්‍රවල සිටින ශ්‍රාවකයින් බුදුන් වෙතින් නික්මුණු රශ්මියන් දැකගත හැකි විය. වනාන්තර මැද වැඩ වෙසමින් ශ්‍රීලය සමාදන් වන ගණන් කළ නොහැකි තරම් භික්ෂූන් වහන්සේලා දක්නට ලැබේ. තවද යමෙකුට බෝසත්වරු දානාදිය දෙමින් ශාන්තිය ආදී දේ පුහුණු කරමින් සිටිනු දක්නට ලැබේ. එම බෝසතුන් ප්‍රමාණය ගංගා නදියේ වැලි හා සමානය. තවද යමෙකුට නොසැලෙන මනසකින් සහ ශරීරයෙන් යුතුව ගැඹුරු භාවනාවන්ට පත්වී උතුම් සම්බෝධි මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන
බෝසත්වරු දක්නට ලැබේ. යමෙකුට ස්වාභාවික සංසිද්ධීන් ශාන්තව නිවී අවසන් වන සැටි දැනගත් බෝසත්වයන් සිටිනු දක්නට ලැබේ. සෑම කෙනෙක්ම තමන්ගේ ශ්‍රේෂ්ඨවල ධර්මය දේශනා කරමින් බුද්ධ මාර්ගය සොයනු දක්නට ලැබේ. සිව්වනක් ශ්‍රාවක පිරිස චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේගේ ලෝකෝත්තර බලයන් දකිමින් ඔවුන්ගේ හදවත් සතුටින් සන්තෝෂයෙන් පුරවාගත්හ. සෑම අයෙක්ම තමාගේ අසල්වැසියාගෙන් මෙසේ සිදුවීමට හේතු කුමක්දැයි විමසුවෝය. බුදුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ගෞරව සත්කාර ලැබීමෙන් පසු සමාධියෙන් නැගී සිට සිය පුත්‍ර වරප්‍රභා බෝසතුන්ට ස්තුති කරමින් මෙසේ දේශනා කළසේක. ඔබ ලෝකයාගේ ඇස් වේ. මා විසින් දේශනා කරනු ලැබූ ධර්මයට ගරු කර ආරක්ෂා කර ධර්මය භාණ්ඩාගාර කර තබා ගැනීමට භක්තියක් හා විශ්වාසයක් තැබිය හැකි පුද්ගලයා ඔබය. එය කරන්නේ කෙසේදැයි ඔබ හොඳට දනී. ලෝක පූජිතයානෝ මෙසේ ස්තුති කළෝය. වර ප්‍රභා බෝසත්හු දම් සභාව ඉතා සතුටට පත් කරමින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පිරිපුන් කල්ප සැටක් දේශනා කරන ලත්තේය. එම කාලය තුල කිසි දිනක වැඩ සිටි යස්නෙන් නොනැගිට උතුම් වූ විශ්මිත ධර්මය දේශනා කළෝය. සම්පූර්ණයෙන්ම බුදුන් විසින් දේශනා කරනු ලැබූ එම සූත්‍ර ධර්මය ගුරුවරයාගෙන් වරප්‍රභා බෝසත්හු පිළිගෙන එය දරාගත්හ. එම සූත්‍රය දේශනා කොට දම් සභාවේ පිරිස සතුටට පත් කර එහි රැස්ව සිටි සියලු දෙව් මිනිසුන්ට මෙසේ නිවේදනය කළහ. ස්වභාවික සංසිද්ධිවල යථාර්ථය දැනටමත් මා දේශනා කර ඇත. මධ්‍යම රාත්‍රිය පැමිණෙමින් නැත. මා නිර්වාණයට පත්වන්නේය. ඔබ මෙය හදවතින් දරාගත යුතුය. ඔබ තැවීමකින් හා ලිහිල්වීමකින් ඈත්විය යුතුය. බුදු කෙනෙකු හමුවීම ඉතා දුෂ්කරය. ඔබට බුදු කෙනෙකු මුණගැසින්නේ කල්ප ගණනකිනි. ලෝක පූජිතයාණන් පිරිනිවන් පානා බව ඇසූ උන්වහන්සේගේ සව්වෝ මහත් වික්ෂිප්තයට පත් වූවෝය. ඒ වෙලෙහි ශාස්ත්‍රූවරුන්ගේ ශාස්ත්‍රූ ධර්මරාජයානෝ අප්‍රමාණ අසංකේය සත්ව සමූහය සනසමින් නැවත සහතික වෙමින් මෙසේ පැවසූහ. පරිනිර්වාණයට පත්වෙමින් පසුත් ඔබ ඒ ගැන නොසිතිය යුතුය. බිය නොවිය යුතුය. මෙම ශ්‍රී ගර්භ බෝධිසත්වයන් ඔහුගේ සිත අවබෝධ කරගෙන ඇත. සංසාර ගමනේ යථාර්ථය අවබෝධ කරගෙන ඇත. ඊළඟට බුදුවීමට සිටින්නේ ශ්‍රී ගර්භ බෝසතුන් වහන්සේය. උන්වහන්සේගේ නම විමලාග්‍රනේත්‍ර බුදුන් වහන්සේය. එම බුදුන් වහන්සේ ගණන් කළ නොහැකි සත්ව සමූහයක් සසරින් මුදා ගන්නාසේක. එම රාත්‍රියේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑසේක. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දරසෑයක් සෑදී ගිනිගෙන දැවී ගියේය. බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඉතුරු වූ ධාතු කොටස් රැස් කොටගෙන ප්‍රමාණ කළ නොහැකි තරම් ස්තූප ගංගා නදියේ වැලි හා සමාන භික්ෂු භික්ෂුණීන් විසින් කරවනු ලබන්නේය. උතුම් බෝධි මාර්ගය සොයා ගැනීම සඳහා මෙම ධර්මාචාර්ය වරප්‍රභා බෝසතුන් විසින් ධර්ම භාණ්ඩාගාරය දරාගෙන ආරක්ෂා කරගෙන සිටින්නේය. පුරා කල්ප 80ක් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ධර්මාචාර්ය වරප්‍රභා බෝසතුන් විසින් රාජපුත්‍රයන් 8 දෙනාට වැළඳ ගන්නවා. ස්ථිරවම සම්බෝධි මාර්ගයේහි ගමන් කරවීමට අදිෂ්ඨාන කළද එම කුමාරවරුන්ට ගණන් කළ නොහැකි තරම් බුදුවරු මුණ ගැසී ඇති බැවින් මෙම ගුරුවරුන්ට පූජෝපාර කර පසුව ඔවුහු එම සම්බෝධි මාර්ගයේ පිළිවෙලින් ඊළඟට උරුමකරුවන් වූයේ කවුදැයි විවරණය ලැබූහ.
අන්තිමට බුදුවීමට සිටියෝ දෙවියන් අතර වූ දීපංකර බුදුන් වහන්සේය. ලෝක නායක වූ උන්වහන්සේ ඍෂිවරුන්ගේ ඍෂිවරයාද විය. ධර්මාචාර්ය වරප්‍රභා බෝසතුන්ට එකල්හි ශ්‍රාවකයෙකු සිටියේය. ඔහු නිතරම කම්මැලිය. සිතින් සහ ගතින් අලස විය. ඔහු ලාභ ප්‍රයෝජනයට ආශා කළ එය සොයන්නෙක්ද විය. ඒ නිසා ඔහුගේ කුල ගෝත්‍රයේ අය ඔහුව යසස්කාම නමින් හඳුන්වා සතුටක් ලැබුවෝය. ඔහුට ඉගෙනගත් දෙයක් මතකයේද නැත. නොසැලකිල්ල හෝ අමතක වීම සහ තේරුම් ගැනීමට නොහැකි නිසා ඔහු යසස්කාම නමින් හැඳින්වීය. නමුත් ඔහු විසින් කරන ලද කුසල් කර්මයන් නිසා ගණනය කළ නොහැකි තරම් බුදුවරුන් දක්නට ලැබුණි. ඒ බුදුවරුන්ට පූජෝපාර පවත්වා ගියේද විය. උතුම් බෝධිසත්ව මාර්ගය පුහුණු කරමින් පාරමිතා සය සපුරාගෙන සිටි ඔහුට ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ හමු වී ඇත. මෙයින් ඉක්බිතිව ඔහු බුද්ධත්වයට පත්වන්නේය. ඔහු නමින් මෛත්‍රී නම් බුදුරදුන් වන්නේය. උන්වහන්සේ විසින් ගණනය කිරීමට නොහැකි ප්‍රමාණයක සියලු සතුන් දුකින් මුදවා ගන්නවා ඇත. එසේ සිදුවන්නේ බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසුවය. මෛත්‍රිය ඒ අලස හා කුසීත පුද්ගලයා නම් ඔබ මිස වෙන අයෙකු නොවේ. ධර්මාචාර්ය වරප්‍රභා නම් මම මිස වෙන කෙකු නොවේ. මම දීපංකර බුදුන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය මීට කලින් පෙන්වනවා දුටු වෙමි. ඒ අනුව වර්තමාන බුදුන් වහන්සේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කිරීමට ඉතා ආසන්නව ඇත. මේ සියලු නිමිති ලක්ෂණ වලින් පෙර බුදුවරුන් පෙන්වා ඇති 이르දි ප්‍රාතිහාර්ය දැන් අපට පෙනෙන්නට ලැබෙනු ඇත. මේ නම් බුදුන් විසින් යොදා ගන්නා ලද උපාය කෞශල්‍යයි. දැන් බුදුන් වහන්සේ විසින් ඊතා ආලෝකමත් රශ්මි කදම්බයක් නිකුත් කරයි. සියලු ස්වභාවික සත්‍ය සංසිද්ධිවල තේරුම හෙළිදරව් කිරීමට එය උදව් වනවා ඇත. එයින් මනුෂ්‍යයින්ට එය දැන ගැනීමට ලැබෙනු ඇත. ඒ නිසා අප අපගේ දෑත් එක්කොට ඇඟිලි බැඳ එක මනසකින් මොහොතක් බුදුරදුන් දෙස බලා සිටිය යුතුය. බුදුරදුන් ධර්මය වරුෂාවක් වස්සවන්නේය. සම්බෝධි මාර්ගය සොයාගත්තේයයි සියලු දෙනා සෑහීමට පත් වූහ. ඔබ යාන 3ක් සොයන්නේකි. සොයන්නේ ඔබය. ඒ පිළිබඳ සැකයක් විචිකිච්ඡාවක් ඇතනම් බුදුරදුන් වහන්සේ එය දුරු කරනු ඇත. විසඳනු ඇත. සැකය දුරු කර සීලු දේ අවසන් කිරීමෙන් පසු කෙසේවක් ඉතිරි නොවේ.